12 වෙනි ප්‍රශ්නේ කියනවා A ලක්ෂය ඍණ 1,2 ඍණ 2 A ලක්ෂය ඍණ 1,2 B ලක්ෂය 0,3 C ලක්ෂය ඍණ 1,2 ශීර්ෂ වශයෙන් ඇති ත්‍රිකෝණයක ලම්බ සමච්ඡේදකවල අනුක්‍රමණ සොයන්න. ලම්බ සමච්ඡේදකවල අනුක්‍රමණ. ඒතකොට අපි ත්‍රිකෝණයක් ඕන නම් අපිට මෙන්න මේ විදිහට දල වශයෙන් අඳින්න පුළුවන්. එතකොට මම ගන්නම් මෙයා A ලක්ෂය කියලා B ලක්ෂය 0,3 කියලා ගමු ඍණ 1,2 කියලා ගමු C ලක්ෂය ලම්බ සමච්ඡේදකය කියන්නේ මෙන්න මේකට ඉදිරි පාදයට අපිට අඳින්න පුළුවන් මෙන්න මේ වගේ ලම්බකයක්. ඒ වගේ මෙයාට අදිනොත් මේ විදිහට ලම්බකයක්. මේවත් පැත්තට අඳින්න පුළුවන් මේ විදිහට ලම්බකයක්. right. ඒ තමයි ලම්බ සමච්ඡේදක. මේ ලම්බ සමච්ඡේදක මෙතන ලම්බකයි ලම්බකයි ලම්බකයි. දැන් මෙන්න මේ AC පාදයේ අනුක්‍රමණය ඔයගලන්ට හොයාගන්න පුළුවන්. එබැ A ලක්ෂයයි C ලක්ෂයයි දන්නේ ඉඳා AC අනුක්‍රමණය ඔයගලන්ට හොයන්න පුළුවන්. කොහොමද ලියන්නේ? M AC AC පාදයේ අනුක්‍රමණය සමානයි A සහ C ලක්ෂවල y කණ්ඩාංකවල වෙනස. ඍණ 2 අඩු කිරීම 2 බෙදීම. x කණ්ඩාංකවල වෙනස. ඍණ 1 අඩු කිරීම ඍණ 1 අඩු කිරීම ඍණ 1. එතකොට මෙතනට ලැබෙන උත්තරය ඔයාලට පේනවා මෙන්න මෙතන ධන අගයක් තියෙනවා. ඍණයි ඍණයි ධන උඩ ඍණ 4යි බෙදීම බිඳුව. මේක අර්ථ දැක්වෙන්නේ මේක අර්ථ දැක්වෙන්නේ අර්ථ නොදැක්වේ. මොකද සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදෙනවා කියන එක අර්ථ දැක්වෙන්නේ ගණිතේ. ඒකේ තේරුම ළමයි අනුක්‍රමණයේ අර්ථ දැක්වෙන්නේ. අනුක්‍රමණයේ අර්ථ නොදැක්වේ. ඔයගොල්ලෝ මතකද අනුක්‍රමණයේ අර්ථ දැක්වීම මම දෙනකොට කිව්වා y අක්ෂයට සමාන්තර නොවන සරල රේඛා කියලා. ඒ කියන්නේ y අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ආවොත් අනුක්‍රමණයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. right. එහෙනම් මේ කියන රේඛාව අපි නිකමට ඇඳලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ බලන්න. right. ඍණ 1 මෙතන ඍණ 1, ඍණ 2 ධන 2 මෙතන. මේ තියෙන්නේ ධන 2. ඍණ 1, ඍණ 2 මෙතන. එතකොට මේ යා කරන රේඛාව මෙන්න මෙහෙම ඉන්නේ නේ. y අක්ෂයට සමාන්තරයි. එතකොට මේ A ලක්ෂය මෙතන B ලක්ෂය මෙතන. y අක්ෂයට සමාන්තරයි. ඊළඟට තියෙන්නේ බිඳුවකම ධන 3. බිඳුවකම ධන 3 කියලා කියන්නේ එතකොට මේ හදන බිඳුව නම් ධන 3 මේ හරිය වගේ නම් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගැන මේ කියන්නේ. මේ තමයි B ලක්ෂය. මෙතන 3 බිඳුවකම ධන 3. ඔය තමයි ABC කියන ත්‍රිකෝණයේ ස්වභාවය. අපි නිකමට පොඩි දල ආදාතක් දැන් අපි ප්‍රශ්නයකට ඉර වුණොත් අපිට පුළුවන් කණ්ඩායම් තුනයිනේ. දල වශයෙන් මේක ලකුණු කරලා try කරන්න. right. එතකොට මේක චුට්ටක් ලොකුවට මම ඇදලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ගාන හදන්න යනකොට අපි හිරවිච්ච නිසා ඒ වෙනුවෙන් මම මේ ගන්න ක්‍රියාමාර්ගය බලන්න. මෙතන ඍණ 1 ධන 2 මේ හරිය වගේ කියලා හිතුවොත් පළවෙනි එක කණ්ඩාංකයක් මෙන්න මෙතනට එන්නේ.
ඍණ එකකමා ධන දෙක. රේ තමයි C ලක්ෂය. C ලක්ෂය. ඊළඟට ඍණ එකකමා ඍණ දෙක. මෙතන ඍණ දෙක කියලා ගත්තොත් ඍණ එකකමා ඍණ දෙක. ඒතර මේක තමයි A ලක්ෂය. දැන් දෙන්න අපිට යා කරන්න පුළුවන්. ඔන්න ඔහොම. ඊට පස්සේ AC හරි B ලක්ෂය බිඳුවකමා මෙතන බිඳුවකමා බිඳුවනේ. ඒතර සර් බිඳුවකමා රෙකෝඩ් එක දානවද? දාලා තියෙන්නේ. බිඳුවකමා 3. ඒතර මෙතන අපි ගමු 3 කියලා. එතකොට මෙන්න මේක එක රේඛාවක්. අනිත් එක. ඔය තමයි ABC. ABC කියන ත්‍රිකෝණය ওই විදිහට තමයි ඇඳෙන්නේ. එතකොට AC පාදයට ලම්බ සමච්ඡේදකයක අනුක්‍රමණය. අපි දන්නවා AC කියන්නේ y අක්ෂයට සමාන්තර රේඛාව. ඒත් අපි ලියන්න පුළුවන් මෙතන අර්ථ නොදැක්වේ කියන ලියලා AC y ට සමාන්තර වේ. එවිට AC ට ලම්බක රේඛාවේ අනුක්‍රමණය m සමානයි බිඳුව. ඇයි එහෙම කියන්නේ? AC ට ලම්බකයි කියන ළමයි මෙන්න මේ වගේ රේඛාවක්. මම ඒක වෙන පාටකින් අඳින්න. මේ වගේ රේඛාවක්. AC ට ලම්බකයි. හැබැයි ඒක m සමානයි බිඳුවයි. අනුක්‍රමණය කීයක්ද? බිඳුවක් වෙන රේඛාවක්. හේතුව x අක්ෂයට සමාන්තරයි. x අක්ෂයට සමාන්තර. දැක්කද ඒකේ උත්තරේ ගත්ත හැටි? සංඛ්‍යාත්මකව හදලා අපිට ගන්න ගියාම අමාරුයි. හැබැයි ඇඳලා බැලුවම චුට්ටක් කණ්ඩායම තුනක් නිසා දල වශයෙන් ඇඳලා බැලුවම රූපය ඇඳලා තියෙන නිසා ලකුණු හම්බ වෙනවා. ක්‍රමවේදය නිවැරදි. මේක තමයි උත්තරය. ඒ අරගත්තේ ජ්‍යාමිතිකව සමමිතිකක් දිහා බලලා. ඊළඟට දැන් AC ට ඇඳපු අනුක්‍රමණය බිඳුවයි. ලම්බකයේ අනුක්‍රමණය බිඳුවයි. AB රේඛාවේ අනුක්‍රමණය හොයමු. AB රේඛාවේ අනුක්‍රමණය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. MAB සමානයි. AB වල y කණ්ඩාංකවල වෙනස. ඍණ 2 අඩු කිරීම 3 බෙදීම ඍණ 1 අඩු කිරීම බිඳුව. x කණ්ඩාංකවල වෙනස. මෙතනට එනවා ඍණ 5 බෙදීම ඍණ 1යි කියලා. එතකොට උත්තරය ධන 5යි. මේ තමයි AB රේඛාවේ අනුක්‍රමණය. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය. අපි දන්නවා මෙයාගේ අනුක්‍රමණය කීයද දැන් 5යි නම් එයාට ලම්බකව එයාව ඡේදනය කරන රේඛාවේ අනුක්‍රමණය m කියලා ගත්තොත් අපි හිතමු m 1යි කියලා. ලම්බක නිසා m1 ගුණ කිරීම 5 නැත්නම් අපි ලියන්න පුළුවන් m1 ගුණ කිරීම MAB සමාන වෙනවා ළමයි ඍණ 1ට. අපෙන් අහන්නේ m1. දැන් m1 ගුණ කිරීම MAB කියන්නේ 5යි සමානයි ඍණ 1යි. m1 සමානයි ඍණ 1 බෙදීම 5යි. ඍණ 1 බෙදීම 5යි. එහෙනම් ASB රේඛාවට ඇඳි ලම්බ සමච්ඡේදකයක අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් ඍණ 5න් 1යි කියලා. ඒ තමයි AB රේඛාවට ඇඳි ලම්බ සමච්ඡේදකය.
හදන්න. ඊළඟට BC රේඛාවෙත් හොයන්න පුළුවන් කණ්ඩායම් දෙක දන්න නිසා හොයන්න පුළුවන්. ඕවර්ස බෙදලා දාන්නම්. මොකද්ද? ඔව් බෙදලා දාන්න. ඍණ එක බෙදීම පහ ගැල් එකකින් බෙදලා දාන්න ගැටලුවක්. සර් AC වල අර මේ විස්තර කිරීම ලියන්න ඕනිද? ඒක ලියන්න ඕන. මොකද ලිව්වේ නැත්නම් ක්‍රමය පෙන්වලා නැහැ. ක්‍රමවේදය පෙන්වන්න ඕන. ඒ නිසා ලියන්න ඕන. සර් M එක ගුණ කිරීම MAB සමානයි ඍණ ඒකට සමාන කරේ කොහොමද? ඇයි තියරි එකක් කියලා දුන්න මතකද? රේඛා දෙකක් එකිනෙකට ලම්බක නම් මේ රේඛාවේ අනුක්‍රමණය අනිත් රේඛාවේ අනුක්‍රමණයයි ගුණ කරාම ඍණ එකකට සමානයි. සමාන්තර සරල රේඛාවල අනුක්‍රමණ සමානයි. සමාන්තරයි නම් m එක සමානයි m දෙකට. දැන් අපිට මේ හොයන්න කියන්නේ AB රේඛාවට ලම්බක වෙන රේඛාවක අනුක්‍රමණය. ඒතර AB රේඛාවේ අනුක්‍රමණය දන්නවා නම් ලම්බක රේඛාවේ අනුක්‍රමණය m1යි කියලා හිතුවොත් m1 ගුණ කිරීම AB රේඛාවේ අනුක්‍රමණය සමාන වෙන්න ඕන ඍණ 1. එතකොට මෙතන වෙන්නේ m1 ගුණ කිරීම m2 සමානයි ඍණ 1. මේ තමයි රේඛා දෙකක් ලම්බකයි නම් අනුක්‍රමණ වල ස්වභාවය. හරි සර්. right ඊළඟට ඒ විදිහට අපිට හොයන්න පුළුවන් AB හරි AC රේඛාවේ අනුක්‍රමණය ඉස්සලා හොයාගන්න. ඊට පස්සේ ලම්බක රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. එතකොට BC B කියන්නේ 0.3 C ලක්ෂය දීලා තියෙනවා. ඍණ 1, ධන 2 කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් MBC සමානයි y කණ්ඩායම් වල වෙනස 3 අඩු කිරීම 2 බෙදීම x කණ්ඩායම් වෙනස බිඳුව අඩු කිරීම ඍණ 1. මෙයයි ධන වෙනවා. එතන 1 බෙදීම 1යි අනුක්‍රමණය 1යි. දැන් අර BC රේඛාව තියෙනවා මෙහෙම BC. මෙයාට ලම්බක සමච්ඡේදකේ මෙහෙම එකක්. ඒතර මේ ලම්බ සමච්ඡේදකේ අනුක්‍රමණය m2යි කිව්වොත් මේ BC රේඛාවේ අනුක්‍රමණය 1යි කියලා ඇවිල්ලා තියෙනවා. දෙන්න ලම්බක නිසා m2 ගුණ කිරීම MBC සමාන වෙන්න ඕන ඍණ 1. එතකොට m2 ගුණ කිරීම 1 සමානයි ඍණ 1යි m2 සමානයි ඍණ 1. ඔන්න පාද තුනටම ලම්බකව සමච්ඡේද කරන ඒ ලම්බක රේඛාවල අනුක්‍රමණ හෙව්වා.
right ඊට පස්සේ කියනවා මේ මධ්‍යස්ථවල අනුක්‍රමණ හොයන්න කියලා. දැන් මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? මධ්‍යස්ථය කියන්නේ අපි හිතමු A ලක්ෂය ඍණ 1,2යි B ලක්ෂය 0,3යි C ලක්ෂය ඍණ 1,2යි. මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? මධ්‍යස්ථය කියන ළමයි හරියටම මෙන්න මෙයා දෙකට මැදින් බෙදෙන ස්ථානය. මේකේ මධ්‍යස්ථය ගත්තොත් මෙතන මේ රේඛාව මේකට සමානයි. අනිත් එක්කලාගේ මධ්‍යස්ථය ගත්තොත් මෙන්න මෙහෙම. මෙයාට සමානයි. මධ්‍යස්ථයේ අනුක්‍රමණය හොයන්න කියන්නේ. මම එකක් හොයලා පෙන්නන්නම් හරි ලේසි මේක. අමාරු වැඩක් නෙමෙයි. දැන් අපි ගමු මේතන D E F කියලා. D කියන්නේ BC රේඛාවේ මධ්‍ය ලක්ෂය. D කියන්නේ BC රේඛාවේ මධ්‍ය ලක්ෂය. ඒක මධ්‍යස්ථය තමයි AB කියන්නේ. හැබැයි D ලක්ෂය BC යාකරන රේඛාවේ මධ්‍ය ලක්ෂය ලබා දෙනවා. එහෙනම් අපිට D ලක්ෂය හොයන්න පුළුවන්. D සර සමයි x කණ්ඩායම්වල එකතුව බෙදීම 2. බිඳුව ධන ඍණ 1. බිඳුව එකතු කිරීම ඍණ 1 බෙදීම 2යි. කමා y කණ්ඩායම්වල එකතුව බෙදීම 2යි. 3 ධන 2 බෙදීම 2යි. එතන මෙතන සුළු කරොත් අපිට ලැබෙනවා බිඳුවයි ඍණ 1යි කියන්නේ ඍණ 1යි ඍණ භාගයයි කමා 3යි 2යි 5යි 5 බෙදීම 2යි. right ඕන්නම් 0.5යි ඍණ 0.5යි කමා 2.5යි කියලා ලියන්න පුළුවන්. D ලක්ෂයේ ඛණ්ඩාංකය හරි. D ලක්ෂයේ ඛණ්ඩාංකය දන්නවනම් දැන් ඉතින් අහන්නේ මොකද්ද? මධ්‍යස්ථවල අනුක්‍රමණය. ඒ කියන්නේ AD රේඛාවේ අනුක්‍රමණය තමයි අහන්නේ. ඉතින් A ලක්ෂය දන්නවනේ. A ලක්ෂය කීයද? ඍණ 1, ඍණ 2. D ලක්ෂය දැන් හොයලා තියෙන්නේ. ඍණ 0.5, 2.5යි. දැන් මේ A සහ D යා කරපු රේඛාවේ අනුක්‍රමණය හොයන්න y කණ්ඩායම් වල x කණ්ඩායම් වල විසින් බෙදලා. එතකොට හරි. එතකොට E ලක්ෂය කියන්නේ මෙන්න මේ A සහ C යා කරන රේඛාවේ හරි මැද. එතකොට ඒක මධ්‍ය ලක්ෂය. ඒක AC දන්න නිසා හොයන්න පුළුවන්. F කියන්නේ A සහ B යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂය. එතකොට අපිට F හොයන්න පුළුවන්. ඊට පස්සේ F දන්නවා නම් C දන්නවා නම් C තියෙනවා මෙතන F තියෙනවා මෙතන මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. මෙතන E තියෙනවා නම් මෙතන B තියෙනවා නම් මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. A තියෙනවා නම් D තියෙනවා නම් මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රශ්නේ කරන විදිය. right ඊළඟට මම කැමති 9 වෙනි ප්‍රශ්නේ එකක් කරලා පෙන්නන්න 9යි 10යි එතන 9 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත සඳහන් ඛණ්ඩාංක करा सर ඒක කරාද මං और सर के देख कराया था හරි හරි 12 කරන්න. සර් 19 කරන්න. 19 19 විතර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි ඒක පොඩි සමීකරණයක් හැදෙනවා වර්ගද සමීකරණයක් ඒකත් එක තමයි ගැටලුව නිර්මාණය වෙන්නේ අපි බලමු try එකක් දීලා හදන්න විදිහ දැන් 12 වෙනි ගාන අපි හැදුවා මේ හැදුවේ 12 වෙනි ගාන
පන්ති ටයිම් ටේබල් දාන්න ගියාම ගැටලු ගොඩක් තියෙනවා. ඒකට හේතුත් ඉතින් ගොඩක් තියෙනවා ළමයි මට එවලා තියෙනවා. ඉතින් ඒවා මටත් ප්‍රායෝගිකව අමාරුයි. ඉතින් හැම එකක්ම විසඳන්න. right. ඉතින් මම පුළුවන් තරම් ඔයගලන්ට හානි නොවන විදිහට ටයිම් ටේබල් එකක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මම හර විෂයන් කියන්නේ අනික ප්‍රධාන විෂයන් එක්ක මම ක්ලෑෂ් වෙන්න දාන්නේ නැහැ. ET හරි BST හරි ඇග්‍රි හරි IT එක හරි කොහොමත් ක්ලෑෂ් වෙන්නේ නැති වෙන අපිට කතා බහ කරලා දාගන්න පුළුවන්. ඉතින් වෙන වෙන ප්‍රශ්නත් තියෙනවා. මම try කරන්නම් කාටත් ගැටලුවක් නොවන ආකාරයට ටයිම් ටේබල් එක සකස් කරලා දාන්න. right. එහෙම නැත්නම් මට සිද්ධ වෙන්නේ මහරය 12ට විතර පන්තියක් කරන්න. ඒක කරන්න බෑ. ඒක අනිත් කවුද දවසම වැඩ. ඒකට අපිට 7-9 තමයි ටයිම් එක. දවස මොකද්ද කියන එක මම හරියට දැනුම් දෙන්නම් හැමෝටම. සර් 14 වෙනි එකත් හදන්න පොඩ්ඩක්. 14 ලේසි ලක්ෂ දෙකක් දුර හොයන්නේ. කණ්ඩාංක දෙකක් අතර දුර. y කණ්ඩා x කණ්ඩාංක වල වෙනසේ වර්ගය දන y කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූල. AB සර් PQ මේ දෙක අතරද? නෑ A හා B අතරයි P හා Q අතරයි. අහන්න. හා සර්. හරි සර්. ඊළඟට අපි යනවා 15 වෙනි ගාන හදන්න කියලාත් කියනවා. මේ මොකද තියෙන හැම ගානක්ම හදන්න ඕනෙත් නෑ ළමයි. මොකද සමහර ගණන් තියෙන ටිකක් අමාරුයිවත් තියෙන එච්චර යන්න ඕනේ නෑ. මේ දවස්වල පොයින්ට් සිටුේෂන් එකත් එක්ක අපිට පොඩි chance එකකුත් තියෙනවනේ. right. බලමු 15 වෙනි එක. 15 වෙනි එකේ A ලක්ෂය දීලා තියෙනවා ඍණ 2.1 කියලා. B ලක්ෂය දීලා තියෙනවා 2.3 කියලා. C ලක්ෂය දීලා තියෙනවා 3.k කියලා. k දිගවල් හොයන්න. දැන් මේක right මම මෙහෙම කියන්නම්. අපි 15 වෙනි එකයි 19 වෙනි ප්‍රශ්නේ නොහදින්න. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්න දෙකේ ස්වභාවය ගත්තම මට ඒක තේරෙනවා එවැනි ආකාරي ප්‍රශ්නයක් විභාගෙට එන එකක් නෑ කියලා. මොකද ඒක ටිකක් සුළු කිරීම වැඩි. මොකද ඒක කරාම නැත්නම් මේකේ අපි ඔයගොල්ලෝ දන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය බෑ කියලා හිතර වෙලා. හරි. අමාරුයි මේ පාඩම කියලා හිතන්න බලන්න. 19 වුණා මම හදන හැටි කියන්නම්. හදන try කරපු අයට විතරක්. 19 15 වගේ ප්‍රශ්න හදන්න බැරි වුණා කියලා මේ වොරි වෙන්න එපා. ඊට ප්‍රශ්න ටිකක් තියෙනවා මට හදන්න. ඒ නිසා මම 19 හදන්නම්කෝ. ඊළඟ දවසේ මම ටියුට් එකේ ඔයගලන්ට මාක් කරලා දෙන්නම්. මෙන්න මේ ප්‍රශ්න කරන්න කියලා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්න ටික විතරක් try කරන්න. අනිත් ඒවා අවශ්‍ය නැහැ. දැන් මේවා මම ඉස්සර ඉඳන් හදපු ටියුට්. එතකොට සමහරලාට මේ ප්‍රශ්න සිලබස් එකට අනුකූල වෙන ගැටලුවක් නැහැ. නමුත් අර පේපර් එකේ අද තත්ත්වය බැලුවම පොඩ්ඩක් එච්චර ගැඹුරු ප්‍රශ්න අහන්න එකක් නෑ අනිවාර්යයෙන්. බලන්න A සහ B ලක්ෂ්‍ය P ලක්ෂයේ කණ්ඩාංක 2.k ලක්ෂයේ සිට සමදුරින් වේ නම් K ලක්ෂ්‍ය සොයන්න කියලා කියනවා. ඒ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. P කියලා ලක්ෂයක් තියෙනවා. P කියලා කණ්ඩාංකයක් තියෙනවා. P 2.k, k කියලා කියනවා. A කියලා ලක්ෂයක් තියෙනවා. සමදුරින් වෙනම් k සොයන්න. එමගින් p හි ඛණ්ඩාංකය සොයන්න. A අංග සමයි ඍණ 1යි 2යි නම් B අංග සමයි ඍණ පාටයි උගන්වන්නේ. ඔයාලට එන්න ඕනි. ජාත්‍යන්තරයට මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මේකේ විශේෂත්වය මෙන්න මේ AP දුර AB දුරට සමානයි. ඒකයි කියන්නේ. P ලක්ෂ්‍ය අපිට දීලා තියෙනවා A ලක්ෂ්‍ය දීලා B ලක්ෂ්‍ය දීලා තියෙනවා. ලක්ෂ්‍ය
P කියන ලක්ෂයේ සිට සමදුරින් වේ නම් මෙන්න මේ දුරවල් සමාන. K සොයන්න කියලා කියනවා. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ AP දුර ලියන්න. AP දුර ලියන්න. BP දුර ලියන්න. ඔය දෙක සමාන කරන්න. AP දුර ලියනකොට අපි ලියන්නේ කොහමද? x කණ්ඩායම් වල වෙනස. 2k අඩු කිරීම ඍණ 1 වර්ගය. මේ චුට්ටක් අමාරුයි දෙකයි ඈ. එකතු කිරීම. y කණ්ඩායම් වල වෙනස. k අඩු කිරීම 2 වර්ගය. මේකේ වර්ගමූලය. ඔයක සරල රේඛාවක් විදිහට ලියාගත්තා. සරල රේඛාවක් එකම රේඛාව විදිහට කමන්නේ නැහැ. එකම රේඛාව ලියාගත්තත් කමන්නේ නැහැ. ඇඳපු රූපය ගැන හිතන්න එපා. concept එකයි ඕන. AP දුර BP දුරට සමාන කරන්න. එතකොට හරි. right. ඒ වගේ මට BP ලියන්න පුළුවන්. x කණ්ඩායම වෙනස 2k අඩු කිරීම ඍණ 3. මේකේ වර්ගය. ධන k අඩු කිරීම 1. මේකේ වර්ගයේ වර්ගමූලය. දැන් ඔය දෙක සමානයිනේ. AP සමානයි BP ට. එතකොට ලියන්න පුළුවන් 2k මෙතන ධන වෙනවා. ධන 1 වර්ගය ධන k ඍණ 2 වර්ගයේ වර්ගමූලය සමානයි. මෙතනත් මොකද වෙන්නේ? ධන වෙනවා. ඍණයි ඍණයි ධන 2k ධන 3 වර්ගය ධන k ඍණ 1 වර්ගයේ වර්ගමූලය. මම දෙපැත්තම වර්ග කරනවා. එතකොට 2k ධන 1 වර්ගය ධන k ඍණ 2 වර්ගය සමානයි 2k ධන 3 වර්ගය ධන k ඍණ 1 වර්ගය. දෙපැත්තම වර්ග කරනවා. දැන් මොකද කරන්නේ? දැන් වර්ග පද ටික සුළු කරන්න ඕන. right. දැන් මේ O level මෙතනින් එහාට නා. අර ටිකත් O level තමයි තියෙන්නේ. සාමාන්‍ය සරල සුළු කිරීම. මෙන්න මේක අපිට වර්ග කරන්න ඕන. කොහොමද වර්ග කරන්නේ? 4k වර්ගය ධන මේ දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට 4k ධන 1. අපි ටිකක් පියවරක් වශයෙන් ලිව්වොත් මෙන්න මේ විදිහට ලියවෙන්නේ. මෙන්න මේ පදේ වර්ගය ධන 2k ගුණ කිරීම 1 ගුණ කිරීම 2. පද දෙකේ ගුණිතයේ දෙගුණය. ධන 1 වර්ගය. මොක තමයි ඔය ප්‍රකාශනය ප්‍රසාරණය කරාම ලැබෙන ප්‍රකාශනය. ඉතින් ඕක අපි ඔහම ලියන්නේ නැහැ. ඔහම ලියන්න ගියාම හරි කරදරයි. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ වැඩක් කරනවා. මේ බලන්න. කෙලින්ම මේ පදේ වර්ග කරාම 4k වර්ගය ධන 1 මේ දෙකේ ගුණිතයේ දෙගුණය. ගුණිතයේ දෙගුණය ලියනකොට 4k ධන 1 වර්ගය. මේකත් අපිට මේ විදිහටම පුළුවන් මේ ප්‍රකාශනයත් වර්ග කරන්න k වර්ගය මේ k සහ ඍණ දෙකේ ගුණිතයේ දෙගුණය. ඍණ 4k ඍණ 2 වර්ගය ධන 4යි. සමානයි. වරහයෙන් එහා පැත්තෙත් ඒ විදිහටම කරනවා. 2k වල වර්ගය කියන්නේ 4k වල වර්ගය එකතු කිරීම. ඒ මේ 2k සහ 3 අතර ගුණිතයේ දෙගුණය 3 වරක් 2 6යි 12k ධන 3 වර්ගය කියන්නේ 9. එකතු කිරීම. ඊට නැවත k ඍණ 1 වර්ගය k වර්ගය ඍණ 2k ධන 1. ඔන්න තමයි. දැන් වලට පේන ඇති 4k වර්ගය 4k වර්ගයට සුළු වෙනවා. මේ k වර්ගය මේ k වර්ගයට සුළු වෙනවා. right. මෙතන 4k ඍණ 4k කැපිලා යනවා. ඒතර මොනවාද වාරාණයෙන් වම් පැත්තේ ඉතිරි 5යි. 1යි 4යි 5යි. සමානයි 12 අඩු කිරීම ඍණ 2යි k. ඒතර 12න් ඍණ 2ක් අඩු වුණාම 10යි k. ධන 10. එයි මේ 9යි 1යි එකතු වෙනවා. right. සුළු කරා හරිද? ටික පරිස්සමෙන් හදන්න පොඩ්ඩක් එහෙම වුණොත් එහම උත්තරේ දෙන්න. right. එතකොට අපිට පුළුවන් 10 මේ පැත්තට කියනවා 5 ඍණ 10 සමානයි 10යි k. එතකොට අපිට එනවා ඍණ 5 සමානයි 10යි k
k සමානයි ඍණ 5 බෙදීම 10යි. උත්තරය එතකොට k ට කීය දෙන්නේ? k සමානයි ඍණ 0.5යි. k වලගේ ඍණ 0.5යි නම් p ලක්ෂය ලියන්න පුළුවන් සරල සමයි 2 ගුණ කිරීම k කියන්නේ ඍණ 0.5 කමා ඍණ 0.5. p ලක්ෂය ඍණ 1 කමා ඍණ 0.5. තමයි p ලක්ෂය කණ්ඩායම. ඒ පොඩි යෙදීමක් තියෙන එක සමානයි කියලා කියන නිසා තමයි k ඇසුරින් මේ අපි දාන්න තියරි එක ලියන්නේ. ලියලා හදන්න. ඒකට තමයි ඉතින් පොඩ්ඩක් අර අපහසු වෙන්නේ සුළු කිරීම. සර් ප්‍රසාරණ පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ප්‍රසාරණය. ඒක මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. අපි හිතමු මෙන්න මෙහෙම x ධන y වල වර්ගය තියෙනවා කියලා. ඒතර ගණිතයේ මේක ලියන්නේ x වර්ගය ධන x සහ y ගේ ගුණිතයේ දෙගුණය 2xy ධන y වර්ගය. මොනවද ලියන්නේ? x වර්ගය ධන y වර්ගය ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය. ඒක තමයි ප්‍රසාරණය කියන එක කරන්නේ. ඒක ධන තිබ්බා ඍණ තිබ්බත් ඒ විදිහට කරන්නේ. right. ඊට පස්සේ මට හදන්න ඕන 28 වෙනි ප්‍රශ්නේ. 28 වෙනි ප්‍රශ්නේ. ඒ කියනවා අරය මීටර් 5ක් බැගින් වන ගෝලාකාර ටැංකි 3ක් යොදාගෙන තෙල් ගබඩා සංකීර්ණයක් සකස් කිරීමට සැලසුම්කරුවෙක් යෝජනා කරයි. ටැංකි වල කේන්ද්‍රය සමතල අභිමුඛ පිහිටි ABC ලක්ෂවල හරි ඉහළින් පිහිටුවීමට සැලසුම් කර ඇත. එම බිමෙහි ඒකකයක් මීටර් 1ක් වන යම් ඛණ්ඩාංක තලයක් ඇතැයි සිතූ විට A ලක්ෂය B ලක්ෂය සහ C ලක්ෂය දීලා තියෙනවා. ABC ලක්ෂ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටන බව පෙන්වනවා. අපිට කලින් ගණනක කරා වගේ ABC ලක්ෂ ටික සමපාද ත්‍රිකෝණයක තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙයා P ලක්ෂය R Q A ලක්ෂය දීලා තියෙනවා B ලක්ෂය C ලක්ෂය. එතන මෙතන මෙහෙම යා කරලා තියෙනවා. මෙතනත් යා කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. මෙතන අංශක 90යි. මෙතනත් අංශක 90යි.
මෙන්න මේ දුර දීලා තියෙනවා මීටර් 20යි කියලා. right. මේකේ ප්‍රශ්නේ පොඩි පරිමාණීය දෝෂයක් තියෙනවා. ඒ පරිමාණයේ තියෙන දෝෂය තමයි මෙන්න මේ දුරත් මීටර් 20ක් විදිහට තියෙනවා. මෙන්න මේ දුර මීටර් 20යි. දැන් A ලක්ෂය බිඳුව කමා බිඳුව. B ලක්ෂය 20 කමා බිඳුව. C ලක්ෂය 10,10යි මූල 3. මම දීලා තියෙනවා. මම සමපාද ත්‍රිකෝණයක පිහිටනවා කියලා පෙන්වන්න නම් AB BC AC දුරවල් හොයන්න. AB දුර හොයන්න. x කණ්ඩාංකවල වෙනස 20 අඩු කිරීම බිඳුවේ වර්ගය ධන y කණ්ඩාංකවල වෙනස බිඳුව අඩු කිරීම බිඳුවේ වර්ගයේ වර්ගමූලය. මේ කියනවා 20 වර්ගය මෙතන 20න් බිඳුවක් ගියා කියලා වෙනසක් නැහැ. බිඳුව අඩු කිරීම බිඳුවයි කියන්නේ වෙනසක් නැහැ. උත්තරය 20යි. AC දුර ලිව්වොත් x කණ්ඩාංකවල වෙනස A සහ C ගේ 10 අඩු කිරීම බිඳුවේ වර්ගය ධන 10යි මූල 3 අඩු කිරීම බිඳුවේ වර්ගයේ වර්ගමූලය. එතකොට මෙතන 10 වර්ගය 100යි බිඳුවේ වටිනාකමක් නැති නිසා ධන 10යි මූල 3 වර්ගයේ වර්ගමූලය. ලියන්න පුළුවන් 100 ධන 100 ගුණ කිරීම 3යි වර්ග වුණාම 10යි මූල 3 වර්ග කරාම 10යි මූල 3 ගුණ කිරීම 10යි මූල 3 කියලා තියෙන්නේ. එතකොට 100 ගුණ කිරීම මූල ගුණ වුණාම 1යි. එතකොට 3යි කියලා එන්නේ. මෙතන එනවා 100 එකතු කිරීම 300. ඒතර උත්තරය එතනට එනවා 400ක් කියලා වර්ගමූල. නැවත උත්තරය 20යි එතකොට. BC දුරත් ලියන්න පුළුවන් x කණ්ඩාංකවල වෙනස 20 අඩු කිරීම 10 වර්ගය එකතු කිරීම y කණ්ඩාංකවල වෙනස බිඳුව අඩු කිරීම 10යි මූල 3 වර්ගයේ වර්ගමූලය. එතන මෙතන එනවා 20න් 10ක් ගියාම 10 වර්ගය ධන ඍණ 10යි මූල 3 වර්ගය කියලා එනවා. ආපහු බලන්න පේනවා ඇති මෙතන 100යි ධන 10යි මූල 3 ඍණ 10යි මූල 3 ඍණ 10යි මූල 3න් ගුණ වුණාම ආපහු වෙන්නේ 100 ගුණ කිරීම 3යි කියලා. මෙතනට එනවා 400ක් කියලා. එතකොට ආපහු උත්තරේ 20යි. දැන් වල පේන ඇති එම නිසා AB පාදයේ සමානයි AC සමානයි BC. බැවින් ABC යනු සමපාද ත්‍රිකෝණයකි. සමපාද ත්‍රිකෝණය. ඔය විදිහට ලියන්න ඕන සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ වෙන බව පෙන්වන්න. ලියන්න බාරික්කනේ.
දරුවෝ ඉස්කෝලේ මම මෙහෙම වැඩක් වුණා කියලා. 10යි සද්දේ මයික් ඕෆ් කරන්නකෝ. වාහන යනවත් කරන්නේ නැහැ. 10යි මූල 3. පාතිමාශාහින මයික් ඕෆ් කරන්නකෝ. 10යි මූල 3 වර්ගය ලියනකොට එයා ලියලා තියෙන්නේ 10 ගුණ කිරීම මූල 3 වෙනුවට 1.7යි 3යි 2 ආදේශ කරලා. එතකොට එයාට ඇවිල්ලා තියෙනවා 17.3.2 වර්ගය කියලා. මෙන්න මේ වැඩේ කරන්න එපා. හේතුව දැන් මූල 3 කියන එක ළමයි වර්ග වෙනකොට right මෙතන මූල 3 පූර්ණ සංඛ්‍යාත්මක අගයේ පූර්ණම වටිනාකම අරන් නැහැ මෙතන 17.3.2 ගන්න. ඒතර මූල 3 වර්ගය ලියන්න පුළුවන් අපිට මූල 3 ගුණ කිරීම මූල 3යි කියලා. ඒතර මේකේ තේරුම 3 භාගවෙනි බලය ගුණ කිරීම 3 භාගවෙනි බලය. ඒතර මේ දර්ශක දෙක එකතු වෙනවා. 3 පළවෙනි කෙලින්ම 3යි කියලා ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක මූල 3ට අගයන් අදහස කරන්න යන්න එපා. right එතකොට උත්තරය ඇවිල්ලා තියෙන්නේ එක පාදයක දිග 420 එනවා. හැබැයි එක තැනකදී ඇවිල්ලා තියෙනවා 399යි කියලා. ඒ කියන්නේ 400 ඇවිල්ලා නැහැ. 309.2යි වගේ එනවා. ආසන්න අගයක් එනවා. ඒතර බලන මිනිස්සයා හිතනවා මේක ඇත්තට වැරදි කියලා. වැරදි නැහැ. ඔයා කරලා තියෙන විදිය කැල් එකක් පාවිච්චි කරන නිසා. නමුත් අර ගණිතමය වශයෙන් අපිට ඊට වඩා පහසුවෙන් මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ වැරද්ද කරන්න එපා. වර්ග කරන්න පුළුවන් නිසා අපිට එහෙම ගන්න පුළුවන්. ඒතර පාද දෙකක් ඇවිල්ලා තියෙනවා මේ 399.9ට. ඒතර නිකන් සම ද්විපාදය වගේ තමයි පේන්නේ. ඇත්තටම අගයෙන් බැලුවොත්. ඒ නිසා මේ මූල 3 අපිට පහසුවෙන් වර්ග කරන්න පුළුවන්. ඒක වර්ග කැල් එකකින් ඇත්තටම හරියට මූල 3යි කියලා ගහලා ආපහු මූල 3න් ගුණ කරා නම් ඕක ආපහු 3යි කියලා එනවා. කැල් එකකින්. අර දශම ස්ථාන දෙකකට වට යන්න කියපෙන් තමයි ප්‍රශ්නේ ඉන්නේ. මූල 3ගේ දශම ස්ථාන දෙකකට වට වෙලා අදහස කරා. ඒක නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. සුළු කරලා වැරද්දක් නෙමෙයි අර මාකින් ස්කීම් එකත් එක්ක බැලුවම ඔක ලකුණු දෙන්න ගන්න ගියාම පොඩි පොඩි ගැටලු නිර්මාණය වෙනවා. තර්ක එනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. දෙමුද මේකද නැද්ද බලලා මේ වරද්දක් කරලා නැහැ. ඉතින් අපි මේ වගේ සාකච්ඡාවකට බඳුන් වෙන්නේ නැති තරමට හොඳයි පේපර් එක ලියන වෙලාවට. නැත්නම් පේපර් එක බලන අවස්ථාවෙදී. ඊට පස්සේ අහනවා රූපේ පරිදි PQR ත්‍රිකෝණයක දිගේ ආරක්ෂක වැඩක් සවිකිරීමට අවශ්‍ය වී එම වැටෙහි දිග සොයන්න. අන්න එතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති මම දීලා තියෙනවා මූල 3 සමාන 1.7යි. එතනදී මූල 3 යගේ මම දීලා තියෙනවා. එතන අපිට PQR කියන ආරක්ෂිත වැටේ දිග. පුත්තකට අරගෙන දාන්න වෙලද? අලා තියෙනවා. දැන් PQR කියන්නේ මෙන්න මේ දිග. PQR කියන්නේ මෙන්න මේ මායිම. එතකොට මෙතන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලට පේනවා ඇති. මෙන්න මේ BC ඉඳලා මේ පැත්තට මීටර් 20ක් ඈතින් තමයි සමාන්තර රේඛාවක් තියෙන්නේ. මෙයා මේ පැත්තට මීටර් 20ක් ඈතින්. මෙයා මේ පැත්තට මීටර් 20ක් ඈතින්. එතකොට අපි තේරුම් ගත යුතු දේ තමයි මෙතනත් මීටර් 20යි, මෙතනත් මීටර් 20යි, මෙතනත් මීටර් 20යි. එතකොට මෙතනත් මීටර් 20යි, මෙතනත් මීටර් 20යි නම් ඇත්තටම PQR කියන්නේ සමපාද ත්‍රිකෝණය. PQR කියන්නේ සමපාද ත්‍රිකෝණය. එතකොට අපි හොයන්න ඕන මොකද්ද? හොයන්න ඕන මේ එක පාදයක දිග. ඒක 3ෙන් ගුණ කරාම වැබුළු වැටේ දිග එනවා අපිට. මෙන්න මෙහෙම නිර්මාණයක් කරන්න පුළුවන්. මේ විදිහට ආ කරගත්තොත් ඔයාලා දන්නවා මේ දුර මීටර් 20යි. මෙන්න මේ දුර x කියලා ගත්තොත් මේ දුරත් x. ඔය දුරවල් දෙක සමානයි. ඔය දුරවල් දෙක සමාන වෙනවා. ඒ සමපාද ත්‍රිකෝණයක් මේකේ ජ්‍යාමිතියක් තියෙනවා. සරල ජ්‍යාමිතියක් තියෙනවා. රූපය දැක්කම අපිට තේරෙනවා ABC සමපාද ත්‍රිකෝණයක් නම් PQR උත් සමපාද ත්‍රිකෝණයක්. එතකොට මේ රූපේ මේ මාක් කරලා තියෙන තැන් ටික බැලුවම මීටර් 20යි නම් AB දුර මෙන්න මේ දුර x වෙන්න. මේ දුර x කියලා ගත්තොත් මෙතනත් x. අපි x හොයාගත්තා නම් මේ පාදයේ දිග හොයන්න පුළුවන්. x දුර හොයන්න ඕන. මේකේ විශේෂත්වයක් තියෙනවා.
අපි මේ AB AC සහ මේ ලක්ෂ අතර හොයපු දුරවල් ගත්තොත් මේ ලක්ෂ අතර හොයපු දුරවල් ගත්තොත් ඒවා මීටර් 20යි කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. හේතුව ප්‍රශ්නේ එක තැනක කියනවා මෙම බිමෙහි ඒකකයක් මීටර් එකක් වන යම් ඛණ්ඩාංක තලයක් ඇතනම් ඒ කියන්නේ අපි හොයපු සෑම දිගක්ම මීටර් එකෙන් ගුණ වෙන්නේ. පරිමාණය 1ට මීටර් 1යි. 1ට මීටර් 1යි. 1ට 10යි 1ට 20යි කියලා කියන්න පුළුවන් කියලා කිව්වනේ. 1ට මීටර් 1යි. එතකොට මේ කතාවේ ඛණ්ඩාංක වලින් ගත්ත සෑම දුරක්ම මීටර් එකෙන් ගුණ වෙන්නේ. right? එතන මීටර් 1 නිසා ගැටලුවක් නැහැ. කෙලින්ම මීටර් කියලා ඒකකේ දැම්ම උත්තර එනවා ඇත්තටම අපිට. දැන් x දුර හොයන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? මම මේ x දුර හොයන්න අවශ්‍ය කරන කොටස විතරක් ටිකක් ලොකුවට අඳලා පෙන්නන්න. right? මේ බලන්න. මෙතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මෙහෙම. මේ දුර x මේ දුර මීටර් 20යි. x හොයන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මෙහෙම නිර්මාණයක් කරන්න. මේ බලන රූපයේදී PA දුර මෙහෙම යා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෝණයයි සමානයි. සමපාද ත්‍රිකෝණයක් නිසා මේ කෝණය අංශක 60යි. එතකොට මෙතන මුල්ලත් කීයද අංශක 60යි. එහෙනම් මෙන්න මෙතන කෝණය කීයද? අංශක 30යි. අංශක 30යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. දැන් කෝණයක් දන්නවා, පාදයක් දන්නවා, ඍජු කෝණී ත්‍රිකෝණයක් x දුර හොයන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාතයක් යොදා. අපි ලියනවා tan 30 සමානයි 20 බෙදීම x. ඍජු කෝණී ත්‍රිකෝණයට අදාළව tan 30 ලිව්වොත් 20 බෙදීම x. tan 30 අගය කීයද? tan 30 කියන්නේ tan 30 කියන්නේ 1 බෙදීම මූල 3යි. සමානයි 20 බෙදීම x. මූල 3 අගය දීලා තියෙන නිසා 1.7යි කියලා ආදේශ කරනවා. 20 බෙදීම x. දැන් හරස් ගුණ කරොත් x සමානයි 1.7 ගුණ කිරීම 20යි. ඒ කියන්නේ 34යි මීටර. මීටර 34යි. දැන් x 34යි නම් අපිට pq දිග ලියන්න පුළුවන්. එම නිසා pq දිග සමානයි 34 ධන 20 එකතු කිරීම නැවත 34යි. x ධන 20යි. උත්තරය එනවා 64 ධන 20 84යි මීටර. මීටර් 84යි කියලා එනවා. මෙතන මීටර් 84යි නම් අපිට ලියන්න පුළුවන් අපි අහන්නේ PQR ත්‍රිකෝණයේ දිගේ ආරක්ෂක වැටක් සවි කිරීමට අවශ්‍යයි වැටේ දිග. එම නිසා වැටේ දිග සමානයි 84 ගුණ කිරීම 3යි. සමපාද ත්‍රිකෝණයක් නිසා දෙසිය 52යි මීටර් වැටේ දිග.
ඉඩමේ වර්ගඵලය හොයන්න කියනවා. ඉතින් ඉඩම කියන්නේ PQR. PQR වර්ගඵලය හොයන එක දැන් අමාරු වැඩක් නෙමෙයි. මම පැත්තකින් ඇදලා පෙන්නන්නම් ඕන. දැන් මේ තියෙන්නේ PQR. PQR. PQ පාදය 84 මීටර. මෙයත් 84 මීටර. මෙයත් 84 මීටර. මේ කෝණයේ අංශක 60යි. මෙයත් අංශක 60යි. මෙයත් අංශක 60යි. ඉතින් සමපාද ත්‍රිකෝණයක වර්ගඵලය. මහ දෙයක් නෙමෙයි. PQR වර්ගඵලය සමානයි භාගයයි. අපි දන්න ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නකොට පාද දෙකේ ගුණිතය 84 ගුණ කිරීම 84 වාරයක් එම පාද දෙක අතර කෝණේ sin අගය. පාද දෙක අතර කෝණේ sin අගය. sin 60යි. අපි මේක ලියන්න පුළුවන්. මෙයාට මෙයා සුළු කරාම 84 ගුණ කිරීම 84 ගුණ කිරීම sin 60. sin 60 අගය මුල තුන බෙදීම 2යි. මෙතනට 42 ගුණ කිරීම 84 ගුණ කිරීම මූල තුන බෙදීම 2යි. නැවත මෙතනටත් 42යි කියලා එනවා. 42 ගුණ කිරීම 42 ගුණ කිරීම 1.7යි. මූල තුනේ අගය 1.7ක් නිසා. මෙතනට 2998.8යි වර්ග මීටර උත්තරේ එනවා. මැසේජ් එකක් කියලා තියෙනවා මොකද්ද x දිග ගත්ත හැටි තේරුන්නේ නැහැ කියලා. PQ දිග මොකද උනේ? වැරදුනාද කොහේ සුළු කරනවා? 88යි සර්. 88යි දා රයිට් 88යි සෝරි 88යි 34 දෙකක් එනවනේ. රයිට් 88යි. එතකොට මෙතන කීයක් දෙන්නේ? සම්පූර්ණ වෙනස් වෙනවා. දෙසිය 264යි මෙතන 88 ගුණ කිරීම 88 කියලා එන්නේ. එතන මෙතනට 88. ඔය විදිහට උනා කියන්නේ ඔයගොල්ලන්ගේ විභාගෙදී. එතකොට ළමයි මේ ඔයාලගේ මේ වෙන මේ 264 උත්තරේට ඇතරම මේ අර PQ දිග හොයන එකනේ වැරදිලා තියෙන්නේ. ඒ පොයින්ට් එකට ලකුණු නැති වෙනවා. ඊට පස්සේ මේ 264 උත්තරේට හම්බ වෙනවා. ආයේ වර්ගඵලයේ සූත්‍රයට හම්බ වෙනවා. වර්ගඵලයේ උත්තරේට හම්බ වෙන්නේ. අන්න ඔය විදිහ ලකුණු පොඩි chance එකක් තියෙනවා. ඉතින් ඒනට ලකුණු අඩු වෙනවා. මේ වගේ දේවල් වෙන්නේ ඇත්තරමට හොඳයි. එතන 44යි 88යි එතන මෙතන 44යි මෙතනට එනවා තුන්දාස් 291.2ක් දෙන්නේ. ඔව් සර්. හරි හරි එන හරි. නෑ මේ විදිහට සම්පාද ත්‍රිකෝණවල විතරක් නෙමෙයි වර්ගඵලය හොයන්න පුළුවන්. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන්. එකම දේ තමයි ත්‍රිකෝණයක අපි දැනගන්න ඕන පාද දෙකයි පාද දෙක අතර කෝණයයි. පාද දෙකයි පාද දෙක අතර කෝණය දැනගත්තම හරි. දැන් ওই ටික මේ මම ආවරණය කරන්න රිවිෂන් ටියුට් එකක් දීලා තියෙනවා. ඒ රිවිෂන් ටියුට් එකේ තියෙනවා ළමයි මේ ගණිත ඒකක ඔක්කොගෙම තියරි ටික. ඒ තියරි ටිකත් සාකච්ඡා කරලා තමයි මම රිවිෂන් ටියුට් එක කරන්නේ 2021 යිට. ඒකට ඔයගොල්ලන්ට මේ ඔය පොඩි පොඩි ගැටලු තියෙනවා නම් තියරි වල මිස් වෙලා තියෙනවා නම් අහුවෙලා නැතිව තියෙනවා නම් නැවත ආවරණය කරගන්න පුළුවන්. ත්‍රිකෝණයක් ගත්තාම අපි දැනගන්න ඕන ත්‍රිකෝණයක පාද දෙකයි ඒ පාද දෙක අතර කෝණයයි විතරයි. ඒතර වර්ගඵලය හොයන්න පුළුවන්.
ඔගේ සූත්‍රය වුණා මම නැවත ලියලා පෙන්නන මෙන්න මෙහෙම එකක් එන්නේ A B C කියලා ගත්තොත් මෙතන C කෝණය මෙයා A කෝණය මෙයා B කෝණය මෙයා A පාදයේ C පාදයේ B පාදයේ මේකේ සූත්‍රයේ භාගයක් A සහ C ගත්තොත් sin B මේක තමයි වර්ගඵලය. ඕන්න තව ලියන්න පුළුවන්කම තියෙනවා. භාගයයි C සහ B ගත්තොත් sin A. භාගයයි A සහ B ගත්තොත් sin C. ඒතකොට පෙරද හැම වෙලේම දැන් AB ගත්තම ඒ දෙන්න අතර කෝණය තමයි මෙතන තියෙන්නේ. right. එහෙම තමයි එන්නේ. ඕනම පාද යුගලයක් සහ ඒ දෙන්න අතර කෝණය. ඕනම ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඍජුකෝණී ත්‍රිකෝණයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඍජුකෝණී ත්‍රිකෝණයක් වුණත් අපි හිතුව මෙයා 4යි මෙයා 3යි කියලා. එතකොට ඉතින් අපි ලියනවා භාගයයි 4 ගුණ කිරීම 3 ගුණ කිරීම sin 90යි. මොකද මේ දෙන්න අතර කෝණය 90 නිසා. ඒතර මේ පාදේ 1යි. sin 90 බිඳුව 1යි. ඒ උත්තරේ නොනිකම්ම. ඒත් තියෙන උත්තරේ. right. ඊළඟට මේ ටියුට් එකේ ඒ කරපු ප්‍රමාණය ඇති කියලාත් මම හිතනවා. මම කැමති MCQ කීපයක් කරා. 30 වෙනි MCQ එක. 30 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා සරල රේඛාව මත පිහිටි ලක්ෂ දෙකක ඛණ්ඩාංක. සරල රේඛාවක් මත පිහිටි ලක්ෂ දෙකක්. එක ලක්ෂයක් 0.6. අනෙක් ලක්ෂය ඍණ 3.0. ලක්ෂ දෙකක ඛණ්ඩාංක දීලා තියෙනවා. සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අපෙන් අහනවා. මේ වගේ වලට අපි කරන්නේ අපි මේ රේඛාව මත පිහිටි ඛණ්ඩාංකයක් තෝරගන්නවා. මොකක් හරි කමන්නේ. හැබැයි ඒක x, y. දැන් අපිට පුළුවන් මේ ඛණ්ඩාංක 3 ඇසුරෙන් අනුක්‍රමණය ලියන්න පුළුවන් දෙපාරක් ඇත්තටම. right. ඒතර මම ඔන්න මෙහෙම A B C කියලා දාමු. මම එකපාරක් අනුක්‍රමණය ලියනවා A සහ B පාවිච්චි කරලා නැත්නම් C පාවිච්චි කරලා. ඊළඟ අනුක්‍රමණය ලියනවා MAB මේක සමාන වෙන්න ඕන ළමයි එකම රේඛාවනේ MBC ට. right. ඒතර අපිට MAB ලියන්න පුළුවන් A සහ B ලක්ෂ අතර ඛණ්ඩ අනුක්‍රමණය. එකම රේඛාව නිසා අනුක්‍රමණ සමානයි. ඒකයි විශේෂත්වය. right. එතකොට y ඛණ්ඩාංක වෙනස ගත්තොත් 6 අඩු කිරීම y බෙදීම බිංදුව අඩු කිරීම x. x ඛණ්ඩාංක වල වෙනස. ඔන්න A සහ B ලක්ෂ අතර අනුක්‍රමණය. ඉතින් ඕකම තමයි BC අතර අනුක්‍රමණය. මොකද එකම රේඛාව නම් අනුක්‍රමණය එක සමාන වෙන්නේ. ඒතර අපිට BC අතර අනුක්‍රමණය ලියන්න පුළුවන් B සහ C ලක්ෂ දෙක පාවිච්චි කරොත් y ඛණ්ඩාංක වල වෙනස මම ලියන්න මෙහෙම 6 අඩු කිරීම බිංදුවයි බිංදුව අඩු කිරීම ඍණ 3. බිංදුව අඩු කිරීම ඍණ 3. මෙතන ධන වෙනවා 6 ඍණ y බෙදීම ඍණ x සමානයි 6 බෙදීම 3යි. right. එතකොට 6 ඍණ y සමානයි 6 ගුණ කිරීම ඍණ x. මේ පැත්තට 3යි කියලා එනවා. මේක දැන් සුළු කරන්න. ඒතර 3 වරක් 6 18යි ඍණ 3යි y සමානයි ඍණ 6යි x. එතකොට මට ඕනම් පුළුවන් මේ පදේ මේ පැත්තට ගෙනියලා මේ පදේ මේ පැත්තට ගෙනියන්න. එතකොට 18 ධන 6යි x සමානයි 3යි y. මම 3ෙන් බෙදන්නම්. එතකොට මෙතන 6යි ධන 2යි x සමානයි y. එතකොට මේක ඇත්තටම සමීකරණය y සමානයි 2යි x ධන 6. y සමානයි 2යි x ධන 6. උත්තරය 1.
ඇහෙන්නේ නැහැ සර්. සර් කොහෙද ගියේ සර් නැද්ද? ඉන්නවා මේ යුඩි සර් ඇවිල්ලානේ. සර්. ඇවිල්ලා කෝල් කරනවා ගේ ඉස්සරහා ඉඳගෙන. ගෙදර අද මෙහෙ ඉන්නවලු. අනේ මන් දන්නේ. අපොයි. එලියෙන් තියන්න ඒක තමයි. කෝල් කරන ඉවරයි. ගණ්ඩත් කොහොමද? ගෙදරින් එළියට දාලත් දන්නේ බය යුඩිසට කොරෝනා කොරෝනාද? හරි. ඊට පස්සේ මම යනවා 31 වෙනි ප්‍රශ්නෙට. ඒකේ තියෙනවා A ලක්ෂය දීලා තියෙනවා 3.5. B ලක්ෂය දීලා තියෙනවා 7.9 කියලා. රේඛාවකුත් දීලා තියෙනවා. ඒතකොට A ලක්ෂය 3.5යි B ලක්ෂය 7.9යි C ලක්ෂය දීලා තියෙනවා මේ විදිහට අපෙන් අහනවා AC ට CB සමානයි 3ට 1යිලු. ඒ කියන්නේ AC ට CB මෙයා 3යිලු මෙතන 1යිලු. AB මත ඌ C ලක්ෂයේ කණ්ඩායමකේ හොයන්න. මෙන්න මේ C ගේ කණ්ඩායමකේ හොයන්න කියලා කියනවා. මොකද අපි කරන්නේ? AC ට CB 3ට 1යි නම් මොකද අපි කරන්න ඕන? මම ළමයි මෙහෙම වැඩක් කරනවා. මේ කියන කතාවේ තේරුම තමයි මේ AB කියන රේඛාවේ තියෙනවා සමාන කොටස් 4ක්. ඔන්නම් බෙදන්න බලන්න. මේ තමයි එක කොටසක්. මේ අනික් කොටස. මේ අනික් කොටස. මේ අනික් කොටස. හරිනේ? මෙතන තියෙනවා 3ක්. මෙතන තියෙනවා 1ක්. 3ට 1යි අනුපාතය. බෙදෙන අනුපාතය 3ට 1යි. අනුපාතය 3ට 1යි. දැන් මොකද්ද කරන්න පුළුවන්? දැන් අපි 3ට 1 වගේ අනුපාතයකට බෙදෙන ලක්ෂ හොයන්න දන්නේ නේ. අපි දන්නේ 1ට 1 අනුපාතයෙන්. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය. හැබැයි ඔයාලට බැලුවොත් මෙන්න මේ ලක්ෂය මොකද්ද? මේක ළමයි මධ්‍ය ලක්ෂය. මේ රේඛ මෙතන මධ්‍ය ලක්ෂය. ඒතර අපිට පුළුවන් m කියන මෙන්න මේ මධ්‍ය ලක්ෂය හොයන්න. මොකටද? A සහ B කණ්ඩාංග දෙක පාවිච්චි කරලා මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංගය හොයාගන්න. හැබැයි m සහ B ගේ මධ්‍ය ලක්ෂය තමයි C කියන්නේ. දෙපාරක් මධ්‍ය ලක්ෂය හොයන සූත්‍රය පාවිච්චි කරාම අපිට ගන්න පුළුවන්. එතකොට එනවා 3.7 බෙදීම 2යි මෙතනට 5.9 බෙදීම 2යි මෙතනට. මෙතන එනවා 3යි 7යි 10යි 5 කමා මෙතන 14 බෙදීම 2යි කියන්නේ 7යි. 5.7 තමයි මධ්‍ය ලක්ෂය හි කණ්ඩාංගය. m නෙමෙයිනේ අහන්නේ. අහන්නේ C ලක්ෂය. මෙන්න මෙතන තියෙන C ලක්ෂය. ඒතර C ලක්ෂය කියන්නේ මෙන්න මේ m සහ b ගේ මධ්‍ය ලක්ෂය. ඒතර අපිට පුළුවන් ආය පහු ලියන්න c සර්ව සමයි m සහ b ගේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ 5.7 බෙදීම 2යි 9.7 බෙදීම 2යි. මේක සුළු කරොත් 12 බෙදීම 2 කමා 9 7යි 18 16යි බෙදීම 2යි 6.8යි. උත්තරය 6.8. මේක මේ හැම ගොඩක් අවුරුදු වල තිබිච්ච මේ MCQ ස්වභාවයක්. ඒගොල්ලෝ දෙනවා මොකක් හරි රේඛාවක් මෙහෙම. ඒ රේඛාවේ A ලක්ෂයේ කණ්ඩාංකය දෙනවා, B ලක්ෂයේ කණ්ඩාංකය දෙනවා. ඒකල කියනවා මෙන්න මෙතන C ලක්ෂයේ කණ්ඩාංකය හොයන්න කියලා. හැබැයි AC ට CB 3ට 1යි. අපි කරන්නේ මොකද්ද? ඒතකොට AC කියන එක බෙදන්න පුළුවන් කොටස් තුනකට මෙහෙම.
එතකොට මෙයා එකයි මෙයා එකයි මෙයා එකයි මෙන්න මේ කෑල්ල මේ කෑල්ල මේ කෑල්ල මේ කෑල්ල. එතකොට සමාන කොටස් කීයක් තියෙනවද මුළු රේඛාවේ? සමාන කොටස් 4ක් තියෙනවා. එතකොට මෙතන AB කියන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය. ඊට පස්සේ අපි මේ කෑල්ලේ මධ්‍ය ලක්ෂ්‍ය අපි නැවත හොයනවා. හෙලෝ. අපෝ තව එන්න ඕනේ. ඔව්. තව කිලෝමීටරයක් එන්න. right. ඊට පස්සේ අපිට තියෙනවා තව ප්‍රශ්නයක්. යමු. බලන්න 32 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන පහත ප්‍රස්ථාරය මගින් දැක්වෙන සරල රේඛාවේ සමීකරණය වන්නේ. දැන් ප්‍රස්ථාරය දැක්කම අපිට හොයාගන්න පුළුවන් අන්තක්ඛණ්ඩය දැකපු ගමන් එනවා කීයද 2යි. අනුක්‍රමණය හොයාගත්තා නම් හරිනේ. ඉතින් අනුක්‍රමණය හොයන්න අපිට ඕන වෙන්නේ ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2ත් කියවන්න පුළුවන්. මෙන්න මෙතන ඍණ 2යි. මෙතන ධන 2යි. ඒ කියන්නේ ලක්ෂ 2 මොකද්ද? අපි හිතමු මෙයා A මෙයා B කියලා. එතකොට A ලක්ෂය ලියන්න පුළුවන් 0.2යි. B ලක්ෂය ලියන්න පුළුවන් ඍණ 2.0යි. x කණ්ඩායම් ඍණ 2යි y කණ්ඩායම් 0යි. දැන් හරිනේ වැඩි අනුක්‍රමණය ලියමු. අනුක්‍රමණය m සමානයි y කණ්ඩායම් වෙනස 2 අඩු කිරීම 0. දෙතීම x කණ්ඩායම් වෙනස 0 අඩු කිරීම ඍණ 2. මෙතන ධන වෙනවා. එතකොට 2 බෙදීම 2යි උත්තරේ කීයද? 1යි. දැන් m 1යි c 2යි. දැන් මොකද කියන්නේ? දැන් අපිට පුළුවන් අනුක්‍රම y සමානයි mx ධන c නේ. එහෙනම් y සමානයි m කියන්නේ 1යි x ධන c කියන්නේ 2යි y සමානයි x ධන 2යි. රේඛාවේ සමීකරණ. y සමානයි x ධන 2යි. දැන් ගමු. මේ යාළුවෙක් ඇවිල්ලා. ලයිව් කරන්නේ? වීඩියෝ නෙමෙයි. වීඩියෝ තමයි.
මේ යාළුවෙක් කරලා ලැජ්ජයි. පන්ති ඉවර කරන්න මේ ඇවිල්ලා ලැජ්ජාව අයියෝ ලැජ්ජෙන්න එපා සර්. ලැජ්ජාව කෑල්ල වගේනේ අයියෝ. සෙට්ටෙන්ඩ වගේනේ සර්. එලවද ගෙදරින් එලවලා දාන්න. එලවලා වගේ මේ ගෙදර ගාවට ඇවිල්ලා කතා කරන්න එකක් දන්නේ නැහැ. පාටි නෑ පාටිටයි බබා බලන්න හරි එහෙනම් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් ඉතින් පන්ති එකට නම් වෙන්නේ නැහැ නේ. මෙයාව කියන්නේ මේ පාස් පේපර්ස් වල 2020 අද කණ්ඩායමේ ප්‍රශ්න කරන්න. 2020 5 6 ප්‍රශ්න දෙක කරන්න. ඒකට වීඩියෝස් දෙකක් මම දානවා. අනිද්දා රැය උඩ දානවා. සංඛ්‍යානයේ දෙවෙනි පන්තිය සෙනසුරාදා රැය තියෙනවා. සෙනසුරාදා රැය තියෙනවා සංඛ්‍යානයේ දෙවෙනි පන්තිය. right now good night. කොහොමද යෝඩි සර්? අනේ යෝඩි සර් කතා කරනවා. එයා ගියා. එන්නකො යෝඩි සර්. ලැජ්ජයිද? ඔයාලා එන්නලු මොන වෙන්නද? කෑල්ල වෙබ් බලන්න යනවා. ඒකයි මේ ඇවිල්ලා තියෙන්නේ. අඩේ හොඳයි හරි නම් good night. නේ සර්. good night. good night sir. good night sir. ගෑල් ළමයි ෆොටෝ එක දාන්න කියන්නේ. තෙරුවන් සරණයි සර්.